ජනවාරි 18 වෙනිදාට ආණ්ඩුව මේ පුදුම අමාරුවකින් මේ ලෑස්ති වෙනවා මේ රටේ සියලු සංචිත හිඳවලා ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරේ ගෙවලා දාන්න. ඉතින් මේක මීට කලිනුත් අපි මාධ්‍ය හමුවකින් ප්‍රශ්න කරා ආණ්ඩුව මේ සඳහා කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. විශේෂයෙන් අපි අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුව අධිපතිවරයාට කියනවා මේකට හරියට ප්‍රතිචාරයක් දක්වන්න. ඒකට හේතුව මේ ගණදුනුව පිටිපස්සේ බරපතල සැකයක් තියෙනවා. මේ මුදල් ගෙවන්න ආණ්ඩුව ලෑස්ති වෙන්නේ මහ බැංකුව ලෑස්ති වෙන්නේ මේ මුදල් ගෙවන්න මේ ඩොලර් මිලියන 500 කැරකිලා යන්නේ මේවා ගෙවන අයගේ අතටමද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද අපි කලිනුත් මාධ්‍ය හමුවකදී පැහැදිලි කරා මේ IS මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර කියන මේ ණය ලබා ගැනීමේ ක්‍රමවේදය හරහා ආණ්ඩුව යම්කිසි බැඳුම් කරයක් නිකුත් කරාන් පස්සේ ඒක වෙළඳ විකිණෙන්නේ සිංගප්පූරු වෙළඳපොලේ ප්‍රාථමික ගණුම්කරු තමයි මේක මුලින්ම ලබා ගන්න. සාමාන්‍ය බැංකු. ඒ ලබා ගත්තට පස්සේ නැවත මේක ද්විතීයික වෙළඳපොලේ. එතනින් පස්සේ නැවත මේක විකිණෙනවා. ඒතොර විකිණෙද්දී විවිධ බැඳුම් කරවලට අදාළ මිලක් ඒ නිශ්චිත මොහොතට අනුව නම් වෙනවා. ඒක බිට් කරනවා නැත්නම් ඒක වෙන්දේසි වෙනවා. ඒතර වෙන්දේසි වෙන්නේ සාමාන්‍යයෙන් අර කලින් අපි රට විසින් බැඳුම් කරයක් ලෙස නිකුත් කරපු ඒ නිල ගණන නෙමෙයි. ඒක සමහරට අඩු වෙන්නත් පුළුවන්, සමහරට වැඩි වෙන්නත් පුළුවන්. ඒ රටේ ආර්ථික පසුබිම ක්‍රමානුකූලව ආර්ථිකයේ ඉහළට යනවා නම් මේ බැඳුම් කරවල වටිනාකම වැඩි වෙනවා. ආර්ථිකේ කඩා වැටෙනවා නම් බැඳුම් කරවල වටිනාකම අඩු වෙනවා. ඒක තමයි සාමාන්‍ය සිද්ධ වෙන දේ. දැන් අපි මේ සම්බන්ධයෙන් තොරතුරු හොයලා බැලුවාන් පස්සේ වාර්තා වෙලා තියෙනවා. දැන් මීට කලින් මාධ්‍ය හමුවකදී අපි පැහැදිලි කරා ලංකාව නිකුත් කරපු බැඳුම් කර ගිය දෙසැම්බර් වෙනකොට මේ නිශ්චිත බැඳුම් කරේ. ඒ කියන්නේ මිලියන 500ක ජනවාරි 18 වෙනිදාට කල්පිරෙන බැඳුම් කරේ වටිනාකම 150ක් දක්වා කඩා වැටලා තියෙනවා කියලා. ඒ කියන්නේ මිලියන 500කට නිකුත් කරපු බැඳුම් කරේ ඒ වෙනකොට ගිය දෙසැම්බර් නොවැම්බර් වෙනකොට විකිණෙමින් තිබුණේ ඩොලර් මිලියන 250කට. ඒ කියන්නේ හරියටම භාගයක් අඩුවට. එතකොට අපි ප්‍රශ්න කරේ මේ ඩොලර් මිලියන 250ට විකිණෙද්දී ඒ විකිණෙන්න බලපාපු හේතුව තමයි ලංකාව ශ්‍රේණිගත කිරීම වලින් පල්ලෙහාට එන එක. ඒ වගේම ලංකාවේ සංචිත බලායින්දදී කඩා වැටෙන එක. ඒ සංචිත වර්ධනය කිරීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ කියන එක. මේ කරුණුමත් තමයි මේවට තියෙන වටිනාකම ලෝක වෙළඳපොලේදී නැත්තම් මේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේදී පල්ලෙහා බැස්සේ. ඒතකොට ඒක 150ට ගියා. එතකොට 150ට යනකොට තව අය මේක මිලදී ගන්නවා. ඒ නිසා මිලදී ගැනීම මෙතන සිද්ධ වුණා කියන එක පැහැදිලි. එතකොට මේ මිලදී ගැනීම සිද්ධ වෙනකොට පැහැදිලිවම මේක පිටිපස්සේ ලංකාවේ මේ මිලදී ගැනීම සඳහා මැදිහත් වුණාද? නැත්නම් මේ කණ්ඩායම් විසින් මේක පිටිපස්සේ ඉන්නවාද කියන සාධාරණ සැකය අපි ඉස්සරහට එනවා. ඒ නිසා ඒක තමයි අපි ප්‍රශ්න කරේ. ඒකට තාම පිළිතුරු ලබා දීලා නැහැ. දැන් තියෙන කාරණේ තමයි දැන් මේ නිශ්චිතව 2022 ජනවාරි මාසේ 18 වෙනිදා කල්පිරෙන බැඳුම් කරේ වටිනාකම දැන් නැවත වැඩි වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට ඩොලර් 96.26 දක්වා. ඒ කියන්නේ සාමාන්‍ය 100ට අපි ගත්තොත් ඩොලර් 100 බැඳුම් කරේ නැත්නම් ඩොලර් 100ක් කියලා අපි හිතුවොත් එimhe ඒ 100 වටිනාකම ගිය නොවැම්බර් වෙනකොට 150 දක්වා බහලා තිබුණා. දැන් නැවත 96.26 දක්වා නැත්නම් 96.26 දක්වා ඉහළට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඉහළට එන්න බලපාපු පැහැදිලි කාරණේ තමයි ආණ්ඩුව පුන පුනා මෙච්චර අපිට රටට අර්බුදයක් ඇවිල්ලා තියෙද්දි, පොහොර ගෙන්නන්න බැරුව තියෙද්දි, ගෑස් ගෙන්නන්න බැරුව තියෙද්දි, කිරිපිටි ගෙන්නන්න බැරුව තියෙද්දි, බෙහෙත් ගෙන්නන්න බැරුව තියෙද්දි පුන පුනා ආණ්ඩුව කියනවා මේක බේරනවා, ගෙවනවා කියලා. ඒ ගෙවනවා කියන කාරණේ නිසා තමයි මේක ඉහළට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ ඉහළට එනකොට ඉතුරු බැඳුම් කරවල අපි ගණනය කිරීම කියන්න. මොකද ඒකට හේතුව දැන් ඉතුරු ඒවාත් මේ ක්‍රීඩාව වෙනවා ඉස්සරහට. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම 2022 ජුලි මාසේ 25 වෙනිදාට කල්පිරෙන් නියමිතව තියෙන බැඳුම් කරය දැන් මේ වෙනකොට 71.31කට ඇවිල්ලා තියෙනවා. ඒක 71.31 තියෙන්නේ. 2023 අප්‍රේල් මාසේ 18 වෙනිදා කල්පිරෙන බැඳුම් කරයක් තියෙනවා. ඒක 54.55 එක දක්වා පහළ බහැලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි ඉහළට බලන් ගියොත් එimhe 2030 කල්පිරීමෙන් නියමිත බැඳුම් කරේ මේ වෙනකොට විකිණෙන්නේ ඒ කියන්නේ රුපියල් ඩොලර් 100ක වටිනාකම යුතු බැඳුම් කරය නැත්නම් ඩොලර් 100ක් කියලා අපි හිතුවොත් උපකල්පනය කරොත් ඒක විකිණෙන්නේ මේ වෙනකොට 48.94කට. ඒ නිසා මේ කතාව ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ දෙසැම්බර් නොවැම්බර් වෙනකොට මේක 50 දක්වා පහළ බහැලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලි කාරණයක්. ඉතුරුව දැන් පහළ බහැලා තියෙනවා මේ විදිහට. එතකොට මේ උගුලෙන් ගැලවෙන්න තමයි රටක් විදිහට දැන් රටේ ජනතාව මේ රටේ ඉන්න සාමාන්‍ය ව්‍යාපාරිකයෝ මේ හැම කෙනෙක්ම කල්පනා කරන්නේ මේකෙන් ගැලවෙන්න. හැබැයි මේක ඇතුලේ මේක බිස්නස් එක කරගත්ත. මේක තමන්ගේ ව්‍යාපාරය බවට පත් කරගත්ත. මේක තමන්ට ආදායම් බවට පත් කරගත්ත. මේකෙන් හම්බ කරන් ගන්න
බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ගැන තමයි මේ බැඳුම් කරේ හරහා මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරේ හරහා මේ මතුවලා තියෙන තොරතුරු වලින් ප්‍රශ්න කරලා තින්නේ ඒගොල්ලෝ. ඒ නිසා අපි මහ බැංකුව අධිපතිවරයාට කියනවා රටට හෙළිදරව් කරන්න කවුද ද්විතීයික වෙළඳපොලේදී මේ ස්වෛරී බැඳුම් කර අරගෙන තියෙන්නේ. ඒක කියන්න. මොකද ඒකට හේතුව මේ තරම් බරපතල කාරණයක් අපි හිතනවා රට ඉස්සරහ අපිට හංගල ගහන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ මේ ප්‍රශ්නේ හංගලා යන්නේ. දැන් ඊළඟට දැන් අජිත් නිවාඩ කබ්‍රාල් ඔය මහ බැංකුව අධිපතිවරයා ඔහු කියන්නේ මේක ගෙව්වේ නැත්තම් ලංකාවේ බැංකුව වලට ප්‍රශ්නයක් වෙනවා. LC ඕපන් කරන්න බෑ. දැනුත් ලංකාවේ බැංකුව වලට LC ඕපන් කරන්න බෑ. දැනුත් මේ කියන ප්‍රශ්නේ ඇවිල්ලා LC ඕපන් කරන්න බැරිලා තිනවා. අපි ශ්‍රේණිගත කිරීම වලින් පල්ලෙහා ගිහිල්ලා තිනවා. දැන් තියෙන්නේ ඩොලර් බිලියන 1.6යි කියලා කියනවා සංචිත ප්‍රමාණය. නමුත් මේ 1.6න් අපි රන් සංචිත ඉවත් කරාම ඩොලර් බිලියන 1.1යි. ඒකෙන් 500ක් ගෙවුවාම ඩොලර් බිලියන සමාන ඩොලර් බිලියන 1.1යි. ඒකෙන් මිලියන 500ක් ගෙවුවාම ඩොලර් මිලියන 600 දක්වා අපේ විදේශ විනිමය සංචිතය පහත වැටෙනවා. ඒතකොට ඩොලර් මිලියන 600ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේ අවුරුද්දේ තෙල් ආනයනය කිරීම සඳහා මාසෙකට ඩොලර් මිලියන 300කට ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා. වසරටම සාමාන්‍ය ඩොලර් බිලියන 4ක 3.5ක අතර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපිට මේ ඩොලර් මිලියන 600 ප්‍රමාණවත් වෙන්නේ මාස දෙකකට තෙල් ගෙන්නන්න. සාමාන්‍යයෙන් අපේ රටේ ආනයන වල පසුබිම දිහා බැලුවාන් පස්සේ ඩොලර් බිලියන 18ක් 20ක් අතර ප්‍රමාණයක් යනවා ආනයන සඳහා. මේක අපි අඩු වුණා කියලා හිතුවොත් එහෙම සාමාන්‍යයෙන් මාසක ආනයන සඳහා ඩොලර් බිලියන 1.5ක් විතර අවශ්‍ය වෙනවා ආනයන සඳහා. මේක අපි තව ටිකක් අඩු කරලා හිතුවොත් ඩොලර් බිලියන 1.1 ඩොලර් මිලියන 1300ක් නැත්නම් ඩොලර් බිලියන 1.3ක්වත් අපිට අවශ්‍ය වෙනවා ආනයන සඳහා. ඒ නිසා අඩුම තරමේ අපිට මේ මිලියන 600 අතේ ඉතුරුනහම පස්සේ සති දෙකකට බාණ්ඩ ආනයනය කිරීම සඳහා තමයි අපට සතේ සල්ලි ඉතුරු වෙන්නේ. ඉතින් මේකත් දිය වෙලා යනවා. මොකද ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 4ක් නැත්නම් ඩොලර් මිලියන 4000ක් අපිට අතේ තිබුණු සංචිත වලින් ෂේ වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම ඩොලර් මිලියන 600 ප්‍රමාණවත් වෙන්නේ සති දෙකකටවත්. ඒ නිසා සති දෙකකටවත් කන්න නැති තැනට රටපත් වෙනවා. ඒතර මේ කබ්‍රාල් මේ අජිත් නිවාඩ කබ්‍රාල් මහත්තයා පැහැදිලි කරන්නේ නැහැ අපිට සල්ලි එන්න තියෙනවා. සල්ලි එන්න තියෙනවා. ඉතින් අපි කල්පනා කරනවා එන්න තියෙන සල්ලියක් අපිට පේන්නේ නැහැ. මොකද ඒකට හේතුව එන්නෙන් විදේශගත ශ්‍රමිකයන්ගේ ලැබීම් අපිට ක්‍රමානුකූලව පහත බහැලා තියෙනවා. දැනට නිල නෝන වාර්තාවල තියෙන එක සාමාන්‍ය අපේක්ෂා කරපු ගාන ඩොලර් බිලියන 8ක්. නමුත් ලැබිලා තියෙන ගාන ඩොලර් බිලියන 5ක් පහුගිය අවුරුද්දේ. ඒ නිසා මේ විදේශ විනිමය ලැබීම් පහත වැටෙනවා. ඒ විතරක් නෙමෙයි තව අපනයන පවා ලංකාවට ඒවැයෙන් පවා ලැබෙන තියෙන ආදායම් පහත වැටෙනවා. ඒ නිසා මේ සියල්ල පහත වැටෙමින් තියෙන තත්වයක් තියෙනවා. ඒතර මේ සියල්ල පහත වැටෙද්දී අපි දන්නේ කොහෙන්ද මේ මුදල් පහළ වෙන්නේ කියලා. ඊළඟට මේ අර්බුදේ මේ අවුරුද්ද විතර තියෙන්නේ. ඊළඟ කාරණේ නෑ මේක දිග්ගැසුණු අර්බුදයක් අපි ඔබට කරුණු ඉදිරිපත් කරන්න. දැන් මේක විතරක් නෙමෙයි ගෙවන්න තියෙන්නේ. දැන් ඩොලර් බිලියන 1.5ක් ගෙවන්න තියෙනවා. නැත්නම් ඩොලර් මිලියන 1500ක් ගෙවන්න තියෙනවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. ඊට පස්සේ සංවර්ධන බැඳුම් කර වලට අපි ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 1295.64ක්. ඊළඟට අපි ණය ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 4483.8 බිඳුවක්. ඒ කියන්නේ සාමාන්‍ය ඩොලර් බිලියන 4.5ක් ණය ගෙවන්න තියෙනවා. ඩොලර් බිලියන 1.3ක් සංවර්ධන බැඳුම් කර වලට ගෙවන්න තියෙනවා. ඩොලර් බිලියන 1.5ක් ගෙවන්න තියෙනවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වලට. මේ ටික ඔක්කොම එකතු කරාම පස්සේ ඩොලර් මිලියන 7714.96ක් අපි ගෙවන්න තියෙනවා මේ අවුරුද්ද ඇතුළත. සාමාන්‍යයෙන් අපි 2017 18 වගේ අවුරුදු වල අපි ගෙවුවේ ඩොලර් බිලියන 1.2ක් 1.5ක් වගේ ගාණක්. ඒතකොට ඒ ගෙවද්දිත් අපිට රටක් විදිහට විශාල අර්බුදයක් ඇතුළත තමයි ඒවා ගෙවුවේ. ඒ නිසා මේ ඩොලර් බිලියන 7.5 ඒවා ගෙවන්න ඩොලර් බිලියන 8 ඒවා ගෙවන්න මේ රටේ කිසිම ආකාරයක එහෙම ධනෝත්පාදන මාධ්‍යයක් නැහැ. ඒ නිසා පැහැදිලිවම රට බරපතල ආර්ථික අර්බුදයට එනවා. අපි ජනතාවට අනතුරු වගනවා. මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක නොවූ විරූ මට්ටමේ ආර්ථික අර්බුදයකට මේ රටේ ජනතාවට ඉදිරි වසර කීපය තුළ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක සමහරට ඉදිරි මාස කීපය වෙන්නත් පුළුවන්. ඒක ඉදිරි වසර කීපය වෙන්නත් පුළුවන්. මේක දිග්ගැසුණු අර්බුදයක්. ඒ නිසා ජනතාවට මේ අද ජීවත් වෙන මට්ටමින් ජීවත් වීමේ හැකියාව පැහැදිලිවම ඉදිරියේදී බිඳ වැටෙනවා කියන එක අපි අනතුරු වගවනවා. ඒ නිසා කිරිබත් කාලා ගෙනාපු ආණ්ඩුවක්
අද වෙනකොට කැකුළු හාල් කිලෝ එක 170ට ගිහිලා තිනවා. රතු කැකුළු 180ට ගිහිලා තියෙනවා. ඒ නිසා අප්‍රේල් වෙනකොට මේක 200 250 වුණොත් පුදු වෙන්න එපා. අප්‍රේල් වෙනකොට කිරිබත් කාලා ගෙන ආපු ආණ්ඩුව ජනතාවට කිරිබත් කවන තැනට අප්‍රේල් මාසෙකට පත් වෙනවා කියන එක අපි ජනතාවට අනුතුරු වගනවා. ඒ නිසා මේක තමයි ඇත්ත කතාව. මොකද මේ ඇස්සේ අපිට ආහාර අර්බුදයක් නැත්තම් සාගතයක් රට ඉස්සරහට එනවා. මේ හාල් හිඟේ නිසා ඒ සාගතයට සල්ලි නැහැ අපව හාල් ගෙන්නන්නේ. දැන් මේගොල්ලෝ කයිවරුග ගයිටියේ අපිට රටේ හාල් නැතුනොත් එහෙම අපි පිටරටින් හාල් ගේනවා කියලා. දැන් කල්පනා කරලා බලන්න මේ යන විදිහට අප්‍රේල් වෙනකොට අපිට සංචිතවල 7-5ක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ওই ආනයන කතා පොහොර ගෙන්නන්න බැරි වෙච්ච ආණ්ඩුවට හාල් ආනයන කරන්න පුළුවන් ඉන්නේ ලබන අප්‍රේල් මාස වෙනකොට. ඒ නිසා ඉදිරි මාර්තු අප්‍රේල් වෙනකොට මහකන්නේ අස්වැන්න නොලබුණාන් පස්සේ මේ රටේ ජනතාවට කන්න නැති වෙන තැනට කෙහෙල් බොඩ කන්න වෙන තැනට මේ ආර්ථිකය යනවා කියන එක ඉතාම පැහැදිලි. ඒ නිසා දැන් මේ පාලනයත් එක්ක මේ ගනුදෙනුව බේරගන්න ලෑස්ති වෙන්න කියලා අපි ජනතාවට කියනවා. දැන් මේක දිහා බලාගෙන මේ විග්‍රහාගෙන ඉඳලා වැඩක් නැහැ. මේ ප්‍රශ්නේ බේරගන්න ජනතාව ඉස්සරහට එනවනේ. දැන් 2022 මේක ඉවර වෙනවද? නැහැ. 2023 සංඛ්‍යා දත්ත ගත්තොත් එහෙම 2023 අපි ණය ගෙවන් කියනවා මිලියන 4247.6 බිඳුව. ඒ කියන්නේ මේ අවුරුද්ද ගෙවන ගානම වගේ ගෙවන් තියෙනවා. ඊළඟට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර අපිට ගෙවන් තියෙනවා මිලියන 1250ක්. මේ අවුරුද්ද 1500යි ලබන අවුරුද්ද 1250ක් ගෙවන් තියෙනවා. ඊළඟට සංවර්ධන බැඳුම් කර වලට අපි ගෙවන් තියෙනවා මිලියන 404.6ක්. ඒ කියන්නේ මිලියන 500ක් විතර ගෙවන් තියෙනවා. ඊළඟට මේ සංවර්ධන බැඳුම් කර වල පොලිය 391.76ක් ගෙවන්න තියෙනවා. මේ ටික ඔක්කොම එකතු වුණාන් පස්සේ මිලියන 6293.36ක්. ලබන අවුරුද්ද අපි ගෙවිය යුතුයි මිලියන 6293.36ක් අපි ගෙවිය යුතුයි. ඒ නිසා මේ අවුරුද්දේ 7000 ගණක් ගෙවන්න තියෙනවා. ලබන අවුරුද්දේ 6000 ගණක් ගෙවන්න තියෙනවා. මේව කොහෙන්වත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි ආර්ථික ප්‍රතිපත්තියක් අරගෙන ආවා. නව ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය. ඒ ආර්ථික ප්‍රතිපත්තිය අපි බොහෝ දේවල් රට ඇතුලේ කරලා තියෙනවා. දැන් මේ කරපු වගේ බිල ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ අර්බුදයේ විසින් ඉදිරි කාලයේදී ජනතාවට බඩු මිල දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. ඒකට හේතුව දැන් මේ ජනවාරි 18 වෙනිදා සහ මේ ජනවාරි තව ගෙවීම් වගේක් තියෙනවා. මේ ගෙවීම් ටික කරලා අවසන් වෙච්ච ගමන් ආණ්ඩුව අපිට තාම පැහැදිලිව කියන්න පුළුවන් ඉදිරි කාලයේදී රුපියල පාවෙන්න අරනවා. ඔය රුපියල පාවෙන්න අරින්න නැතුව දැන් මේකට ආණ්ඩුව වෙන මේ අර්බුදේ එන උත්තර තමයි ඔක්කොම. ඒ නිසා අර්බුදේ තව අර්බුදයකටපත් වෙනවා. මේ රුපියල පා කරපුවම අනිවාර්යෙන් මේක ගෑස් වල බලපානවා. රුපියල පා කරාන් පස්සේ සාමාන්‍යයෙන් මේක 240ට ගියොත් එහෙම 120කින් බඩු මිලට බලපානවා. 250ට 60ට ගියොත් එහෙම 130කින් වෙනවා. ඒ නිසා ගෑස් සිලින්ඩරයක මිල 130කින් ඉහළ යනවා. ඒ කියන්නේ ගෑස් සිලින්ඩරයක් 120ක් 30ක් අතර ඉහළ යනවා කියලා කියන්නේ ගෑස් වල මිල සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම රුපියල් 600කින් 900ක අතර ප්‍රමාණයකින් ඉදිරියේදී වැඩි වෙන්න නියමිතයි. තෙල් මිල මේ විදිහටම ඉහළ යනවා. ඊතුරු ආනයන භාණ්ඩ සියල්ලේ මිල ඉහළ යනවා. ඒ මිල ඉහළ යනකොට ඒක හරහා ඒකත් එක්ක පදනම් වෙච්ච ඊතුරු භාණ්ඩ හා සේවා වල සියල්ලගේ මිල ඉහළ යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් 130කින් 40කින් වගේ ප්‍රමාණයකින් නැත්නම් 120කින් 40කින් අතර ප්‍රමාණයකින් රටේ බඩු මිල ඉහළ යාමේ අවදානමක් ඉදිරි මාස 2-3 ඇතුළත තියෙනවා කියන එක අපිට පේනවා මේ තියෙන තත්ත්වය දිහා බැලුවාන් පස්සේ. ඒ නිසා ඒ අර්බුදය අපි ඉස්සරහට එනවා. ඒ වගේම ඒ බඩු මිල ඉහළ යද්දී ඩොලරය මේ විදිහට ඩොලර් සංචිතය හිඳනකොට දැන් සමහරු කල්පනා කරනවා මේ රටේ සුළු ව්‍යාපාරිකයෝ ආනයනකරුවෝ සාමාන්‍ය සුළු ව්‍යාපාර විදිහට ආනයන කරන කට්ටිය ඒ වගේම ඒවට ආයෝජනය කරපු කට්ටිය මේ සියලු දෙනාට මේ අර්බුදේ කරගහන්න වෙනවා. ඒ නිසා මේ උන්ඩියල් ක්‍රමයට මුදල් අරගෙන දැන් මොන හරි කරගෙන යන කට්ටියටත් උන්ඩියල් ක්‍රමයට හරහා ඩොලරය මිලදී ගැනීම අද ගන්න 250ට නම් 260ට නම් මේක 300 350 දක්වා යන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ ඩොලර් සංචිතය හිඳීම උන්ඩියල් ක්‍රමයේ හරහත් ගණදුණු කරන්න බැරි තැනට පත් වෙනවා. ඒ නිසා ඒ ව්‍යාපාරිකින්ටත් ආනයන මත පදනම් වෙච්ච ව්‍යාපාරිකින්ටත් මේකේ මරුපහර වදිනවා. ඉතින් මේකට උත්තරේ හොයාගන්න ආණ්ඩුව උත්සාහ කරයි. හැබැයි මේකට උත්තරේ හොයාගත්තොත් එහෙම ඩොලර් බිලියන 1.5ක් ණය ගන්න ඉන්දියාවෙන් ඒ ණය ගැනීම හරහා පැහැදිලිවම අපි මේ උගුලට හිර වෙනකන් හැම රටක්ම බලාගෙන ඉන්නවා. හැම ආයතනයක්ම බලාගෙන ඉන්නවා. ඊළඟට කොන්දේසිට ගෙනවා. ඒ නිසා මේ පැත්තෙන් මේ අර්බුදේ ඉස්සන් වෙනකොට මේ අර්බුදේ හිර වෙනකොට මොකද රටවල් ලෝක සිතීම ඉවත් වෙන්නේ නැහැ. මේ සමහරු හිතන් ඉන්නවා එහෙම තත්ත්වයක් එනවා කියලා. කිසිම රටක් මෙවැනි අර්බුදයක ලෝක සිතීම ඉවත් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ ඊළඟට ඉතුරු කට්ටියම දිහත් වෙනවා මේ අර්බුදේ පාවිච්චි කරන්න. නිසා මේ අර්බුදේ පාවිච්චි කරනවා මූල්‍ය අරමුදල මේක පාවිච්චි කරනවා මේකට කොන්දේසි වැටෙනවා රජයේ සේවකයෝ ප්‍රමාණය අඩු කරන්න කියලා කොන්දේසි ඉන්න පුළුවන් රජයේ වියදම් අඩු කරන්න කියන්න පුළුවන් ඊළඟ විශ්‍රාමයට උප සම්බන්ධ 2016 ගෙන ආපු යෝජනාවක් තියෙනවා
ඒ යෝජනාව තවමත් තියෙන්නේ තාම ඉවර කරපු නැති යෝජනාවක්. ඔය යෝජනාවට අනිවාර්යෙන් පනතක් එන්න පුළුවන්. දැනටත් අපිට පේනවා ඒකට සූදානමක් තියෙනවා කියලා. ඒ නිසා රජයේ සේවකයන්ට මේ පැත්තෙන් බලපානවා. නිසා එක පැත්තකින් මේ අර්බුදේ හිර වෙනකොට අනිත් පැත්තෙන් දේශපාලන වශයෙන් විවිධ රටවල් රට ඇතුළේ බලපෑම් කරන එකත් මූල්‍ය සංවිධාන බලපෑම් කරන එකත් වෙනවා. ඒතර මූල්‍ය අරමුදලේ එක කොන්දේසියක් තමයි අපිට වෙළඳ ගිවිසුම් වලට යන්න කියන එක. නැත්තම් අපේ තියෙන වෙළඳ බාධක ඉවත් කරන්න කියන එක. ඒතර වෙළඳ බාධක ඉවත් කරන්න කිව්වහම නැවත තියෙන සිංගප්පූරු ගිවිසුම්, නැවත තියෙන බංග්ලාදේශ ගිවිසුම්, නැවත තියෙන ඉන්දියාවත් එක්ක ගිවිසුම්, ඒ ගිවිසුම් එනකොට අනිවාර්යයෙන්ම මේ රටේ ඉන්න නිෂ්පාදකයා නැත්නම් සාමාන්‍ය සුළු නිෂ්පාදකයා, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා, ඒ සියලු දෙනාට අනිවාර්යෙන් මේක තදබල බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක අපිට මේකේ බලපෑම, ඒ කියන්නේ මේක කොහෙපත් වෙනවද කියලා මේ පුපුරන්න නියමිත ආර්ථික බෝම්බය පත් වෙන කලාප දැනට ගණනය කරන්න නොහැකි. ඒ නිසා අපිට පුරෝගතනය කරන්න පුළුවන් මෙන්න මෙවැනි දේවල් විය හැකියි කියලා. ඒ නිසා අපි විය හැකිතාවය සම්බන්ධ කියනවා මේකේ බලපෑම මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීපු රටවල් අපි දැක්ක පහුගිය කාලේ ඒගොල්ලෝ දේශ සීමා පැනලා දේශ සීමා වලින් එළියට ගිහිල්ලා වෙන රටවල් වලට පයින් ඇවිදගෙන යනවා. ඒ නිසා දැන් මේ රටේ ජනතාවට දේශ සීමා වලින් යන්න විදියක් නැහැ. යන්න වෙන්නේ බෝට්ටු වලින් ඉන්දියාවට. ඒ නිසා ඉන්දියාවට බෝට්ටු වලින් පැනලා යාමේ තත්ත්වයක් මේ අර්බුද ඉස්සරහ අපිට. අපි කියන්නේ මේක මාස දෙකකින් වෙනවා මාස තුනකින් වෙනවා කියලා. නමුත් මේක අවුරුදු 4ක 5ක දිග්ගැස්සුණු අර්බුදයක්. ඒ නිසා මේ අර්බුදයේදී ඕස්ට්‍රේලියාවට පැනලා ගිය කතාව වෙනස් වෙලා ඉන්දියාවට පැනලා යාමේ වගේ තත්ත්වයක් වුණත් නිර්මාණය වෙන්න පුළුවන් එක පැත්තකින්. ඒ වගේම මේක තව පැත්තකින් දැන් මේ ව්‍යාජ දේශප්‍රේමීන් ඉන්නවා. මේක දේශපාලන වශයෙන් උත් බලපානවා. ඒ ව්‍යාජ දේශප්‍රේමීන් ඉදිරියේදී සමීකරණ ඉදිරිපත් කරයි. ඒගොල්ලෝ සමීකරණ ගේනවා ඉස්සරහට මේක මෙන්න මේකේ මෙතරම් කොටසක් විකිරීම දේශප්‍රේමී දේශද්‍රෝහී නොවේ. ඔයනි සමීකරණ ඉස්සරහට හැදිලා එනවා. ඒ අපිට බලා ගන්න පුළුවන් ආණ්ඩුව ඇතුළේ ඉන්න බොරු දේශප්‍රේමීන් හදන සමීකරණ. මොකද ඒගොල්ලෝ හැදුවා හරි ලස්සන සමීකරණයක්. ඒ කියන්නේ දැන් මෙතන මේ යුගදනගේ බලාගාරයට 140ක කොටස් විකුණද්දී ඇමරිකාවට ගම්මන්පිලට ඒක දේශද්‍රෝහී. ඒකට නඩු දාන්න තරම් කේන්තියක් එනවා. හැබැයි ඒ ක්‍රියාවම දිගු කාලන ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නතු කරගන්න ගිවිසුමක් අත්සන් කරනකොට ත්‍රිකුණාමලයේ කොඩිය ගහගන්න ගිවිසුමක් අත්සන් කරනවා. අපි පැහැදිලිව කියනවා ත්‍රිකුණාමලයේ ඇතුලේ තමන්ගේ බලය තහවුරු කිරීමේ උවමනා ඇතුලේ තමයි ඉන්දියාව පෙළෙන්නේ. ඒ නිසා ඒකේ පළවෙනි පියවරක් තමයි තෙල් ටැංකි 15. තෙල් ටැංකි 14. ඒ නිසා ඕක උතරින් හතර වෙන්නේ නැහැ. ඕක එනවා ඉස්සරහට. එතකොට ඒක නොදකින මේ ව්‍යාජ දේශප්‍රේමීන් අපිට සමීකරණ හදා ඉදිරිපත් කරා ඉස්සරහට. නෑ මේක ප්‍රශ්නයක් නෑ. ඉඩම් මෙච්චරක් විකුණොත් එහෙම මේක දේශප්‍රේමී ක්‍රියාවක්. ඒ ගාන මෙච්චරකින් වැඩි වුණොත් දේශද්‍රෝහී ක්‍රියාවක්. කොළඹ ඉඩම් වලින් භාගයක් විකුණොත් ඒක දේශප්‍රේමී. හැබැයි ඒක 4න් 3ක් විකුණොත් දේශද්‍රෝහී. ඔය නිසා ඔය දේශප්‍රේමී දේශද්‍රෝහී සමීකරණ ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන්. ඒ පැත්ත ඊට පස්සේ ආණ්ඩුව තව ණය ගන්නවා. ණය ගන්න තව අර්බුදේ තව දිග්ගැස්සෙනවා. ඒ නිසා මෙතන ලෙඩා මැරණ එක බේරනවා වගේ පෙවුනට ලෙඩා මැරණ එක බේරෙන්නේ ලෙඩාට අද දෙන බෙහෙත හෙට ලෙඩේ තව වැඩි කරනවා. ඒ නිසා හෙට තව අපිට වැඩි වෙනවා. ඒ නිසා ලයිට් කැපෙනවා. අපිට තෙල් නැති වෙනවා. මෙවැනි ප්‍රශ්න නෙවෙයි. අපි ආපහු තෙල් තියෙනවා. ආපහු ලයිට් විදුලි ලැබෙනවා. මේවා වෙන්නත් පුළුවන්. ඒකට හේතුව ණය කොහෙන් හරි ගත්තාම ආයි මේක සමහන් කරනවා. මේ සියල්ල මිශ්‍ර වෙච්ච යුගයකට තමයි අපි මේ ප්‍රවේශ වෙන්නේ කියන එක අපි අවධාරණය කරනවා. ඒ නිසා මේ අර්බුදය ඉස්සරහ අපිට ජනතාවට තියෙන එකම විසඳුම කවදා හෝ වෙන ඡන්දයක් ගැන ඇගිලිගෙන ඉන්න එක නෙමෙයි. අපි පැහැදිලිව කියනවා මහ ජනතාවට දැන් සංවිධානය වෙන්න කියලා. මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න මේ ප්‍රශ්නයට අඩුම තරමේ තමන්ගේ තියෙන අයිතිය හරි රැක ගන්න ඕන නම් ජනතාව සංවිධානය වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව මේ සියල්ල දැන් අපි මේ අර්බුදය ඉස්සරහට කාටද කියන්න පුළුවන්. එහෙනම් අර්බුදයනේ තියෙන්නේ. ඒ නිසා අර්බුදය තියෙන නිසා මොනවා කරත් වැඩක් නැහැ. මේකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒක වැරදි. මේ අර්බුදයේ ඉස්සරහ අපිට කොටසක් මේකෙන් ගානට තමන්ට ගානට සාක්කුවට දාගන්නවා. මේ අර්බුදයේ ඉස්සරහ අපිට මේක කොටසකට අර්බුදයක් නෙමෙයි. මේක කොටසකට වසන්තයක්. අපිට වසංගතයක් වෙච්ච පහුගිය ඉතිහාසයේ කොටසකට වසන්තයක් වෙලා තියෙනවා. ඒවෙන් හම්බ කරගත්තදී අපි දන්නවා. කොහොමද වැක්සින් එකෙන් හම්බ කරගෙන තියෙන්නේ, කොහොමද ඇන්ටිජන් එකෙන් හම්බ කරගත්තේ දන්නවා. ඒ නිසා මෙතන වසංගතේ නැත්තම් මේ තියෙන වසංගතය ඇතුලේ වසන්තයක් වුණා වගේ මේ ආර්ථික අර්බුදය අපට අර්බුදයක් වෙද්දී තව කෙනෙකුට මේක ඉල්ලමක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක වෙනස් කරන්න නම් ඒ ප්‍රශ්න කරන්න නම් මේ බැඳුම් කරවල පව අපිට ඒක පේනවා වෙන දේ. ඒක ප්‍රශ්න කරන්න නම් මහජන බලයක් ගොඩන ගන්න ඕනේ. ඉතින් ඒ වගේම අපිට පේනවා මේ ඔක්කොම ASCII ආණ්ඩුව මහජන අවධානය වෙන වෙන පැති වලට ගන්න පොඩි වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. දැන් අපි දැක්ක බොහොම පැහැදිලිව අර බොරැල්ල සීලු සාන්තුරුන්ගේ දේවස්ථානයේ ජනවාරි මාසයේ 11 වෙනිදා තියෙනවා අත් බෝම්බයක්
හඳුන් කූරුයි ගිනි කූරුයි අරවයි මේ ඔක්කොම හයි කරලා අත් බෝම්බයක් තියලා තිනවා. දැන් ඒක හොයාගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් පොලිසිය කරමින් ඉන්න පරීක්ෂණ සම්බන්ධයෙන් කවුරුවත් නෙමෙයි. දැන් මේ චෝදනාව ගේන්නේ කාඩිනල් තුමා තමයි චෝදනාව ගේන්නේ. කාඩිනල් තුමා දැන් චෝදනා කරනවා පොලිසිය සම්බන්ධයෙන් මොකද්ද මේ පොලිසිය කරන රංගනය කියලා. එතුමා අහනවා මේ ඉදිරිපත් කරන වීඩියෝ පට මේ සම්බන්ධ තියෙන CCTV දර්ශන ඇයි බලන්නේ නැත්තේ? ඇයි ඒව සම්බන්ධයෙන් සොයාබැලීම් කරන්නේ නැත්තේ කියලා. එතකොට ඒක අපි හිතනවා සරල චෝදනාවක් නෙවෙයි බරපතල චෝදනාවක්. මොකද මේ සියල්ල මේගොල්ලෝ හදපු රංගනයක්. නැත්තම් මේ රංගපාන නළුව විසින් රට ඉස්සරහට ගෙන ප්‍රශ්න. දැන් අපි දන්නවා කෑගල්ලේ බුදු පිළිම වලට කරපු හානි සම්බන්ධයෙන් චෝදනා තියෙනවා මේ ඇමතිවරුන්ට. මේ ප්‍රධාන ඇමතිවරුන්ට මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට චෝදනා තියෙනවා. එතකොට ඒ චෝදනා තියෙන්නේ නිකන් නෙමෙයි ඒවට අදාළ පසුබිම් කාරණාත් එක්ක. එතකොට පැහැදිලිව මේ පල්ලියේ සිද්ධ වෙච්ච පහුගිය දවසේ සිද්ධ වෙච්ච මේ සිදුවීම හරහා ආණ්ඩුවට මේ ඉල්ල කරන චෝදනා අපි හිතනවා සරල නෑ. ඒකට හේතුව දැන් දින 1000 පිරීම නිමිත්ත කරගෙන. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයෙන් දින 1000 පිරීම නිමිත්ත කරගෙන රට පුරාම දේවස්ථානවල විශේෂ දේව මෙහෙය සූදානම් කරලා තිබුණා. එතකොට මේ දේව මෙහෙය තිබුණේ 14 වෙනිදා. එතකොට දේව මෙහෙය 14 වෙනිදා තියෙද්දි 11 වෙනිදා මේ වගේ මේ ගිනි කූරු වලුයි හඳුන් කූරු වලුයි ග්‍රෙනේඩ් එකක් පත්තු කරන් හයි කරපු මේ නාට්‍ය නැත්තම් මේ සකස් කරන ලද මේ තිරපිටපත මොන දේශපාලන උමනාව වෙනුවෙන්ද සිද්ධ වුනේ? මොකද කාඩිනල් තුමා කියන විදිහට මේක පිටිපස්සේ බොහෝ සැකසංකා තියෙන නිසා මේ තිරපිටපත සකස් කරේ 14 වෙනිදා මේ කරන්න නියමිතව තිබිච්ච දේව මෙහෙයට බලපෑම් කරන්නද? ඒතකොට මේ දේව මෙහෙයන ජනතාවට එන පණිවිඩය වළක්වන්නද? ඒ දේව මෙහෙයේදී කාඩිනල් තුමා කියන්නේ ඉන්න පණිවිඩයට බලපෑම් කරන්නද? එහෙම දේශපාලන සැකයක් මේ සිදුවීම් පිටිපස්සේ පැහැදිලිව වෙල්ල වෙනවා. ඒ නිසා ආණ්ඩුවට අපි අවධාරණය කරනවා. මොකද ඒකට හේතුව මේ ආර්ථික අර්බුදේ උස්සන්න වෙද්දී අනිවාර්යයෙන් මේකේ ප්‍රතිඵලය තමයි දේශපාලන අර්බුදේ අනිත් පැත්තෙන් උස්සන්න වෙන එක. ඒ දේශපාලන අර්බුදේ උස්සන්න වෙනකොට ආණ්ඩුවට මේ අර ජාතිවාදයෙන් මෝහණය කරගෙන තියාගත්ත රට ජාතිවාදයෙන් මෝහණය කරන්න බෑ. දැන් අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආයි කියන්න උත්සාහ කරනවා සිංහල බෞද්ධ ජනතාවක් ගැන. සිංහල බෞද්ධ ජනතාව යාට ඡන්ද දුන්නයි කියලා. ඉතින් සිංහල බෞද්ධ ජනතාව තමයි දැන් වීදි බහලා ඉන්නේ. ඔය ඒ සිංහල බෞද්ධ ඒ පදනම් වෙච්ච ගම්මානවල ගොවියෝ තමයි පොහොර ඉල්ලන්නේ. ඒ ගොවියෝ තමයි මිනිස්සු ආණ්ඩුවට බලු බැනුම් බනින්නේ. ඒ නිසා දැන් මේ ආයි සිංහල බෞද්ධ එකක් ගැන කිය මට මේ සිංහල බෞද්ධය ඡන්ද දුන්නා කිය ආණ්ඩුවට අපි හිතනවා ඒ නාටකම නටන්න බෑ. ඒ නාට්‍ය ගෙනියන්න බෑ. ඒ නිසා ඒ නාට්‍ය තුල අපි දැක්ක සාෆිය වෛද්‍යවරයා අරගෙන කරපු නාට්‍ය අපි දැක්ක. දැන් අන්තිමට ඒක ඉවර වෙච්ච විදිහ අපි දැක්කා. ඒ නිසා මේ සියල්ල අපි හිතනවා මේ රටේ අර ටෙල් නාට්‍ය නළුවන්ට වඩා ටෙල් නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට වඩා අධ්‍යක්ෂකවරු ඉන්නවා මේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ. නැත්තම් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවා ඒ ටෙල් නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට වඩා චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ට වඩා අධ්‍යක්ෂකවරු ඒගොල්ලෝගේ නාට්‍ය තමයි අපි ඉස්සරහ රඟ දක්වමින් තින්නේ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා හිටනවා මෙන්න මේ දේශපාලන ගේම් එක මේ දේශපාලන ගේම අඳුරගන්න මේ සියල්ල ඉස්සරහ අපිට මිනිස්සු ජාතිවාදයට හරි නැත්තම් ආගම්වාදයට හරි ගෙනහිල්ලා මේක වහන්න හදන්නේ මේ අර්බුදය ඉස්සරහ අපිට මේ අර්බුදය අඳුරගන්න. ඒ වගේම අර කවදා හෝ වෙන මේ ඡන්දයක් ගැන කල්පනා කර ඒකට ඇඟිලිගෙන හැරින් නැතුව මේකට අද සංවිධානය නොවුනොත් හෙට සංවිධානය නොවුනොත් ජනතාවට අපි කියනවා කිසිම ආකාරයක මේකේ ගැලවීමක් නැහැ. පැහැදිලිවම අපි පෙරටුගාමි සමාජ විපක්ෂ උත්සාහ කරනවා මේ ප්‍රශ්න ඉස්සරහ අපිට ජනතාවගේ සංවිධානාත්මක බලයක් ගොඩනගන්න. අපි හිතනවා බුද්ධිමත් ජනතාවට තියන ගත හැකි එකම තේරීම මේ මොහොතේ ඒක. ඒ නිසා එහෙම තේරීමකට එහෙම තීරණයක් ගත්තොත් තමයි මේ අර්බුදයෙන් යන්තම් හරි අපිට අපේ ජීවිතේ අපේ මොන හරි දෙයක් බේර ගන්න පුළුවන් වෙන්නේ. ඒ තීරණය ගත්තොත් අපි ඒ නිසා ජනතාවට ඒ සඳහා හැරයුම් කරනවා. Multilac, Color the World, Sri Lankan. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.